සුබ දවසක් සියලු දෙනාටම මේ පාඩමේදී අපි කතා කරන්න යන්නේ කොහොමද MongoDB documents update කරන්න ඒ වගේම delete කරන්න කියලා. පසුගිය පාඩමේදී අපි විස්තරාත්මකව බැලුවා කොහොමද find කරන්න කියලා. අන්න ඒ වගේම තමයි ඉතාමත් සරලයි මේ පාඩම තරම් සංකීර්ණ හැබැයි update සහ delete කිරීමේදී දැනගත යුතු කරුණු තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ වගේ database එකක් සහ relational database එකකදී update සහ delete භාවිතා කිරීම ඉතාමත් පරිස්සමක් වෙන්න ඕන. මම පාඩම අතරතුරේදී මම භාවිතා කරන දේවල් ඔයගලන්ට කියන්න යනවා. මේ update සහ delete කියන එක ගත්තාම update කරද්දී අපිට එකක් update කරලා update 1 එකෙන් එකක් update කරලා ඒ වගේම update many එකෙන් ගොඩක් update කරපළ find එකේ වගේම තමයි. delete එකේදී delete කරන්න පුළුවන් එකක් delete 1 ඒ වගේම delete many කරන්නත් පුළුවන්. ඒ වගේම replace කරන්න command එකකුත් තියෙනවා. අපි ඉස්සෙල්ලාම MongoDB documentation එකට ගිහිල්ලා අපි මේකේ documentation එක මොන වගේද කියලා බලමු. බලලා Visual Studio Code වලින් අපි ඒ code එක ලියමු. දැන් MongoDB site එකට තමයි මම ගිහිල්ලා තියෙන්නේ. MongoDB site එකට ගියාට පස්සේ අපිට මේ examples කියන එකට යන්න. examples එකට ගියාට පස්සේ මෙතන තියෙනවා update and replace operations ඒ වගේම delete operations කියලා. අපි මේ දෙකම බලන්න යනවා. මේකෙදි තියෙනවා update document. ඒ කියන්නේ එකක් කොහොමද update කරන්න කියලා. එතකොට බලන්න මෙතනදී අපි අර විදිහට async function එකක් දෙනවා. try catch block එකක් ඇතුලේ අපේ database එක සහ collection එක තෝරනවා. ඊට පස්සේ filter එකක් දානවා. මෙන්න මේ filter එකේ අනුව තමයි filter වෙන්නේ. එතකොට filter එකට ගොඩක් filter වුණොත් මොකක්ද වෙන්නේ? පළවෙනි එක විතරක් select වෙනවා. අපි find එක කරනවා වගේම තමයි. ඊට පස්සේ තව option එකක් තියෙනවා මේකේ විශේෂයෙන්ම upsert කියලා. ඒ කියන්නේ මේ document එක නැත්තම් මෙන්න මේ filter එකට එකක් අදාළ වෙන එකක් නෙමෙයි නම් මේක insert වෙනවා. මෙන්න මේකත් option එකක්. මේක අවශ්‍ය නම් තමයි භාවිතා කරන්න වෙන්නේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? දැන් මේ filter එකේ තියෙන එක තියෙනවනේ. ඒකේ මොකද්ද update වෙන්න ඕන? set කියන command එකකින් කියලා තියෙනවා මෙන්න මේ field එක මෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඕන කියලා. ඊට පස්සේ මෙන්න මේ අලුත් document එක තියෙනවා. එතකොට අපිට මෙන්න මේක update වෙනවා. අපි බලමු මෙහෙම update කරපුවාම මේකේ තවත් field තියෙනවා නම් ඒ වලට මොකද වෙන්නේ කියලා. අන්න ඒ විදිහට අපි මේක බලමු. ඉතින් update multiple update එකත් ওই විදිහම තමයි මේකෙදි තියෙන්නේ. අර විදිහට filter එකේ තියෙනවා. ඒකෙදි අපි insert tag කරන්නේ multiple update එකේදී update කරන්න ඕන මොනවද? ඒ කියන්නේ මේක condition එක සපුරාලන documents ඔක්කොම ටික filter වෙනවා. filter වුණාට පස්සේ ඒ ඔක්කොගේම මෙන්න මේ field එක අපි වෙනස් කරනවා. ඊට පස්සේ අපි කියනවා update many කියලා. එතකොට filter එක දෙනවා ඒ වගේම දාන්න ඕන දේ දෙනවා. එතකොට ওই විදිහට ඒක කරගන්න පුළුවන්. ඒ වගේම තවත් command එකක් තියෙනවා replace කියලා. ඒ කියන්නේ අර තියෙන එක මෙන්න මේ document එකෙම replace වෙනවා. එතකොට replace එකේ නම් replace එකයි තියෙන්නේ. replace 1 කිව්වම ඒක replace වෙනවා. එතකොට මොකද නැත්තම් එකම document එකේ ගොඩක්ම replace වෙනවනේ. එතකොට unique නැහැනේ. ඒකින්ද එකක් තමයි replace වෙන්නේ. replace 1 කියලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක භාවිතා කරන්නේ. මේක තාමත් සරලයි. මම මෙන්න මේ sample code එක copy කරගන්නවා. copy කරගෙන Visual Studio Code වලට ගිහිල්ලා අපි බලමු කොහොමද program එක ලියන්නේ කියලා. ඉතින් අපි find command එකේදී අපි find කරපුවා මේ load වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී update සහ delete කියලා දෙකක් හදලා තිනවා. මේකෙදි මේ මුල ටිකේ මේ විදිහම තමයි මම මේ document එකේ තියෙන ටික paste කරගන්නවා. paste කරගත්තට පස්සේ දැන් මේක මම අවශ්‍ය විදිහට වෙනස් කරගන්නවා. console log එක කොයි විදිහටම දාන්නම්. දාලා මෙන්න මේ run කියන command එක තියෙන්නේ. අපි මේක
අපේ උදාහරණ විදිහට වෙනස් කර ගන්න ඕන. එහෙනම් මම find එකට ගිහලා find එකේදී මෙන්න මේ දෙන්නව තමයි දා ගන්න ඕන. ඊට පස්සේ අපි අපේ collection එක දිහා බලමු. මම මේක save කරගන්නවා. collection එක දිහා බලමු. මේ collection එකේ මොන වගේ documents තියෙන්නේ කියලා documents එක බලලා අපි මොන විදිහටද update කරන්න කියලා බලමු. එහෙනම් මම MongoDB Compass එකට යනවා. Compass එකට ගිහිල්ලා ඔයගලන්ට පෙන්නන්න කොහොමද දැනට තියෙන්නේ documents ටික කියලා. MongoDB Compass එකට ගිහිල්ලා refresh කරනවා. එතකොට products කියන එකට ගියාට පස්සේ ඔන්න ඔය විදිහට අපේ කලින් products ටික ඔය විදිහටම තියෙනවා. ඉතින් මේකෙදි මම update 1 කියන එක තමයි දෙන්න හදන්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට මේකෙදි දැන් කරන්න ඕන දේ තමයි unique field එකක් තෝරගන්න. අපිට ඕන field එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ name එකෙන් price එක. දැන් price එක මෙන්න මේ ගානට වෙන එක update කරන්න. එතකොට ඒක select වෙනවා. ඒකේ ගොඩක් තිබුණොත් ඒකේ පළවෙනි එක තමයි select වෙන්නේ. මේකේ best practice එකක් විදිහට ඔයගලන්ට කියන්න තියෙන දේ තමයි unique field එකක් ගන්න. ඒ වගේම මේ update command එකක් program එක පාවිච්චි කරන්න කලින් ඒක ඉස්සෙල්ලාම යාට find කරලා පෙන්නන්න. මෙන්න මේක තමයි update වෙන්න යන්නේ. මොකද update වුණාට පස්සේ ඒක අපිට හොයාගන්න මම උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මම මේ quantity එක කියන 4 කියන ඒවා 5 කරලා දානවා. එතකොට මේක පළවෙනි එක select වුණා මේක 5 වුණා. මේකත් 5 තියෙනවා. ඊට පස්සේ අපිට පස්සේ 5 4 කරාට හරියන්නේ නැහැ. මොකද 5 දැන්ටමත් තියෙනවා තියෙනවා. එතකොට අපිට මොකද්ද අප්ඩේට් උනේ කියලා හරියටම හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි හරියටම දන්නේ නැත්නම්. ඒ නිසා ඉස්සෙල්ලාම find කරන්න. find කරද්දී ඒ වගේම අප්ඩේට් කරද්දී දැන් unique field එක. කියන්නේ මේ quantity කියන එක unique වෙන්නේ නැහැ නේද? ඒක වගේ එකක් unique වෙන්නේ නැහැ. ඒ වගේම අප්ඩේට් කරන්නේ මොකක් හරි මේකේ field එකක් මේ record එක බලන්න. unique field එකක් තියෙන්න ඕන. ඒකට කියන primary key එක මෙන්න මේ ID එක තියෙනවා. මේ ID එක අපි generate කරපු ගනිමු. නමුත් අපිට generate කරලා ගත්ත unique field එකක් තියෙන්න ඕන. අන්නේ field එකෙන් තමයි ගොඩක් වෙලාවට update කරද්දී හොඳම දේ. මොකද එතකොට අපි දන්නවා හරිම එක තමයි select උනේ කියලා. මේ උදාහරණ හැටියට මම මෙන්න මේ lab කියන code එක තමයි අපේ unique කියලා අපි හිතන්නේ. මෙන්න මේක 0.1 කියන එක අරගෙන මෙන්න මේ quantity එකක් වැඩි කරනවා. නැත්තම් මේක quantity එක 5යි කියලා දානවා. එතකොට බලමු අනිත් field වලට මොකද වෙන්නේ? අනිත් ඒවා වෙනස් වෙනවද? ඉතින් මම මේක copy කරගන්නවා. මේක තමයි මට filter එක භාවිතා කරන්න වෙන්නේ. මම එහෙනම් නැවතත් Visual Studio Code වලට ගිහිල්ලා මේ update example එක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම Visual Studio Code වලට ඇවිල්ලා තියෙන. එහෙනම් filter එක විදිහට දැන් ඔයගොල්ලන්ට parameter එකක් විදිහට දෙන්න පුළුවන්. මම මේක දෙන්නම් update quantity එක කියලා. මෙතනදී මම මේක hard code කරනවා. දැන් field එක මොකද්ද මෙයාගේ field එක අපි බලමු name එක නේද? insert එක අරන් බලමු. insert එකේදී අපිට තියෙනවා මේ code කියන field එක තමයි තියෙන්නේ. ඊට පස්සේ මට මේක දෙන්න අවශ්‍ය නැහැ. මම මේක කමෙන්ට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ මොකද්ද වෙනස් කරන්නේ? අපි වෙනස් කරන්නේ quantity එක. quantity කියන field එක වෙනස් කරන්නේ අපි මේක 5යි කියලා දෙනවා. දීලා මේ option එක මම දෙන්නේ නැහැ. දීලා බලනවා මේක වැඩ කරනවාද කියලා. එතකොට බලන්න මේ product කියන එකේ තමයි දෙන්න ඕන. මෙතනදී දැන් මේ වගේ code එකක් copy කරගත්තාම බලන්න හරියට මේ ඒවා copy වෙලා තියෙනවද නැත්නම් එහෙම ඒක අපිට වෙන්නේ නැහැ. එතකොට මෙතනදී කියලා තියෙනවා
ડોකියුමන්ට් මෙච්චරක් මැච් වුණා. ඒකෙන් මෙච්චරක් මොඩිෆයි වුණා. හැබැයි මොකද අප්ඩේට් 1 එකේ තියෙන එහෙනම් එකක් තමයි වෙන්න ඕනේ. ඒතකොට යුනික් ෆීල්ඩ් එකක් දෙනවනේ මේ ගොඩක් මැච් කරගන්න එපා. ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් නෙමෙයි. මම මේක සේව් කරගත්තා. node update කියලා දුන්නා. මෙතනදි මම මේ නම වෙනස් කරගත්තා. මේක මෙතන දැම්මේ නෑ. නබාන් දැන් ප්‍රෝග්‍රෑම් එකක් කොපි කරාම සමහර රට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මම ආයි පාරක් ක්ලියර් කරලා ડોකියුමන්ට් එකක් හම්බුණා. මැච් වුණා. ඊට පස්සේ එකක් අප්ඩේට් වුණා. අනිවාර්යෙන් අන්නේ විදිහට හරියටම අප්ඩේට් එක කරන්න නැත්නම් ඔයගලන්ට පස්සේ මේක ගැටලුවක් වෙනවා. එහෙනම් මම නැවතත් ගමන් කරනවා කම්පෝස් එකට ගිහිල්ලා බලමු ඒක අප්ඩේට් වෙලාද කියලා. මම මේක රිෆ්‍රෙෂ් කරනවා. බලන්න මේකේ ක්වොන්ටිටි එක පහ වෙලා. ඒතකොට අනිත්‍ය වෙනස් වෙලා නැහැ. බලන්න එතකොට අප්ඩේට් එකේදී අපි set කියලා ෆීල්ඩ් එකක් දෙනවා. ඒ ෆීල්ඩ් එක අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට අපි ආයි පාරක් කරමු ක්වොන්ටිටි එක මෙහෙම තියදීම ප්‍රොමෝෂන් එකත් false කරමු. අපි දෙකක් කරලා බලමු. එහෙම අප්ඩේට් වෙයිද කියලා බලන්න. මම ආයි පාරක් යනවා Visual Studio Code වලට. ඉතින් මම මේක කොපි කරගන්නවා අර කලින් විදිහටම තමයි. එතකොට අපි මේ lap 1 කියන එකම තමයි ගන්නෙ. quantity එක වෙනස් කරනවා. ඊට අමතරව අපිට වෙනස් කරන්න ඕන මොකද්ද? promotion එක. false කියන. මේක අපි 6යි කියලා දාමු. දැන් field දෙකක් වෙනස් වෙනවා. දැන් මම මේක සේව් කරලා මේක රන් කරලා බලනවා. එකක් අප්ඩේට් වුණා. අපි ආයි පාරක් යන් කොම්පස් එකට. රිෆ්‍රෙෂ් කරනවා. බලන්න මේ දෙක වෙනස් වෙලා. ඉතින් දැන් ඔයගලන්ට තේරෙනවා අප්ඩේට් එක ඉතාමත් සරලයි. ඒතකොට අප්ඩේට් මෙනි කියලා කියන්නේත් ඔය වගේම තමයි. අපිට කීපයක් අප්ඩේට් කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. දැන් අපි ගොඩක් අප්ඩේට් කරාට පස්සේ අපිට අප්ඩේට් වුණ ඒවා රෙකෝඩ් එක ගන්න නැත්නම් අපිට හිතා ගන්න බෑ මොනවද අප්ඩේට් වුනේ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන අප්ඩේට් මෙනු එකේදීත් අපි ෆයින්ඩ් කරලා ඉස්සෙල්ලාම අපේ ක්වයරි එක දැන් ෆ්‍රන්ට් එන්ඩ් එකේ මොකක් හරි ඇප්ලිකේෂන් එකක් අපි මේක් කරනවා නම් ඉස්සෙල්ලාම යූසර්ට ලිස්ට් එක පෙන්නනවා. මෙන්න මේ ටික තමයි අප්ඩේට් වෙන්නේ. ඊට පස්සේ තමයි අප්ඩේට් කරන්න ඕන. අන්න ඒ විදිහට තමයි හරිම විදිහ. අපි ඒකත් බලමු. දැන් ප්‍රොමෝෂන් false කියලා තියෙන ටික අරගෙන අවිලා අපි ඔක්කොම ප්‍රොමෝෂන් එක true කරලා දාමු. එතකොට මේ හැම එකෙම ප්‍රොමෝෂන් true වෙන්න ඕන. අපි අපේ මුළු දැන් ප්‍රොඩක්ෂන් එකේම තියෙන items ටික ප්‍රොමෝෂන් විදිහට දාන්නයි හදන්නේ. එහෙනම් ආයි Visual Studio Code වලට යනවා. අර විදියම තමයි හරිම ලේසි මේක. මේකේ ලොකු දෙයක් නැහැ. මේ find එක කරා නම් find එකේ විදියම වගේ තමයි.
ප්‍රොමෝෂන් එක තමයි කරන්න හදන්නේ. ඉතින් මම ෆිල්ටර් එකට ගන්නවා ප්‍රොමෝෂන් එක false කියන එක. ප්‍රොමෝෂන් එක false වෙනව ටික අරගෙන ඒකම දැන් අපි ඉස්සෙල් එකේදී අපි එකකින් තමයි ෆිල්ටර් කරගත්තේ වෙනත් ඒවා තමයි අප්ඩේට් කරා. දැන් මේ ගන්න එකම අපි අප්ඩේට් කරනවා true කියලා. එහෙම කරන්න පුළුවන්. true කියලා අප්ඩේට් කරනවා. ඒතකොට මෙතන දෙන්නේ මොකද්ද? අප්ඩේට් මෙනු. ඉතින් මෙහෙම දැම්මා. දැන් අපි මේක රන් කරලා බලනවා. මම ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. අපේ කලින් එකත් රන් වුණා. හතරක් අපිට අප්ඩේට් වෙලා තියෙනවා. අපි බලමු ආයි පාරක්. දැන් 0 ડોකියුමන්ට්ස් තියෙන. ඒ කියන්නේ දැන් බලන්න එහෙම අප්ඩේට් එකක් නැත්නම් අප්ඩේට් වෙන්නේ නැහැ. 0 තමයි අප්ඩේට් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එහෙනම් දැන් අපි ගිහිල්ලා බලමු කම්පස් එකට ගිහිල්ලා දැන් හැම අයිටම් එකක්ම අපේ ප්‍රොමෝෂන් අයිටම්ස් වෙන්න ඕන. දැන් මේක රිෆ්‍රෙෂ් කරන්න ඕන. මේ හැම එකම true. ඔන්න වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවකදී දැන් ඔයගලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? දෙකපාරම අහනවා අලුතෙන් ප්‍රොමෝෂන්ස් ඇඩ් වුණේ මොනවද? කලින් ප්‍රොමෝෂන්ස් තිබුණා අලුතෙන් ප්‍රොමෝෂන්ස් ඇඩ් වුණේ මොනවද? එතකොට අපිට දැන් ඩේටාබේස් එකේ හැම හිස්ටරියක් තියෙනවද? හිස්ටරියක් නැහැ. අන්න එහෙම නිසා මෙන්න මේ වගේ වෙලාවකදී මම භාවිතා කරන ට්‍රික් එකක් තමයි මෙතනදී අප්ඩේට් ඩේට් එකක් දාගන්නවා. අප්ඩේට් කරේ කවදද? එහෙ නැත්නම් අප්ඩේට් කරන මොන හරි රීසන් එකක් තිබුණාද? අප්ඩේට් කරේ මේක එතකොට දන්නවා හරි මේ අයිටම් එක අප්ඩේට් කරලා තියෙන්නේ අද. එතකොට මේක ඊට කලින් ප්‍රොමෝෂන් ඇක්ටිව් වෙලා තියෙනවා. එතකොට කවදද මේක අප්ඩේට් කරේ? ඒ වගේම අප්ඩේට් කරපු ෆීල්ඩ් එකේ රීසන් එක එන්නේ වගේ දැන් ඕගලගේ රික්වයර්මන්ට් එක අනුව මොන හරි ෆීල්ඩ් එකක් දාලා ඒකත් අප්ඩේට් කරන්න පුළුවන්. නැත්තම් එහෙම මොකද වෙන්නේ අපිට පස්සේ දවසකදී මොන හරි data analyze කරන්න ගියාම කලින් ඉඳලම ප්‍රොමෝෂන් තිබුණ item මොනවද නැත්තම් ප්‍රොමෝෂන් එක දැන් අපේ ඉවරයි. එතකොට අපිට කරන්න ඕන ආයි පාරක් අර ප්‍රොමෝෂන් නැති විදිහට ප්‍රොමෝෂන් තිබුණු විදිහට තියන්න. එතකොට එහෙම කරන්න ගියාම දැන් ප්‍රශ්නයක් වෙනවා. අපි දන්නේ නැහැ අලුතෙන් අප්ඩේට් උනේ මොනවද කියලා. එහෙනම් ඒකෙදි වෙනම ෆීල්ඩ් එකක් හදා ගන්න ඕන. අන්න ඒක තමයි database එක ඩිසයින් කරනවා කියලා කියන්නේ. database එක ඩිසයින් කරද්දී අපි ඕවා ගැන හිතන්න ඕන. ඒ නිසා අන්න ඒ ගැන හිතන්න අප්ඩේට් කිරීමේදී ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. මොකද හිස්ටරි එක අපිට නැහැ. ඔයාලට මම කියන දේ මම හිතන්නේ තේරෙනවා. ඩිලීට් එකේදී ඊටත් වඩා මේ ප්‍රශ්නය බැරෑරුම බලපානවා. අපි දැන් replace කියන කමාන්ඩ් එකත් බලමු. අපි ડોකියුමන්ටේෂන් එකට මොකක්ද ඒකේ තියෙන්නේ කියලා බලන්න. replace a document. මේකෙදි අපිට රීප්ලේස්මන්ට් එක තමයි දෙන්න තියෙන්නේ. query එකක් තමයි දෙන්න තියෙන්නේ. අර විදිහෙන් තමයි අරක ෆිල්ටර් එක කිව්වත් query කිව්වත් එකම තමයි. මේක regular expression එකක් තියෙන්නේ. මෙන්න මේ විදිහට දුන්නා replace one කියලා දුන්නා. ඔය විදිහට තමයි තියෙන්නේ. එහෙනම් අපි නැවතත් Visual Studio Code වලට යනවා. මේක ෆිල්ටර් එක query එක කියලා දෙන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී දෙන්න තියෙන්නේ set කියලා කමාන්ඩ් එකක් දෙන්න නැහැ. අපිට update document එක තමයි දෙන්න තියෙන්නේ. දැන් මෙතනදී මම insert කරන එකෙන් බලන්න. මම මේ වගේ දෙකක් විතරක් copy කරගන්නවා.
දැන් මම මෙහෙම දෙකක් කොපි කරලා දැන් name එකක් තියෙනවා price එකක් තියෙනවා. එච්චරයි මම දෙන්නේ. දැන් අරක නම් අප්ඩේට් කරපුවා මේකනේ. එතකොට රීප්ලේස් වුණාම මොකද වෙන්නේ කියලා බලමු. මොකද්ද වෙනව ඇත්තේ? රීප්ලේස් 1. ෆිල්ටර් එක කියලා දෙන්න query එක කියලා දෙන්නත් පුළුවන්. එතන රීප්ලේස් ඒ නමින් ප්‍රශ්නයක් නැහැ. parameters නේ. replaced. විදිහට ඔක දැම්මා. save කරා. එතකොට මොකද වෙන්නේ? අනිත් ෆීල්ඩ් ඔක්කොම නැති වෙලා මේ ෆීල්ඩ් එක විතරක් මේක ඉතුරු වෙයි. බලමු අපි එහෙම වෙනවද කියලා. එහෙනම් දැන් මේකෙදිත් ඔයගලන්ට මේ පැරාමීටර්ස් දීලා මේක ගන්න පුළුවන්. රෙගියුලර් එක්ස්ප්‍රෙෂන්ස් දීලා මේ ෆිල්ටර් එක ගන්න පුළුවන්. මේ ෆයින්ඩ් එකේදී අපි ගොඩක් කතා කරේ අන්න ඒක තමයි. එතෙන්දී වැදගත් මේනේ ෆයින්ඩ් කරන එක තමයි. මම මෙහෙම දුන්නා. දීලා මෙතන වැරද්දක් වුණා. එතකොට එක ડોකියුමන්ට් එකක් ෆිල්ටර් වුණා, එකක් රීප්ලේස් වුණා. දැන් අපි බලමු කොහොමද ඒක වුනේ, මොකක්ද ඒ ડોකියුමන්ට් එක කියලා. කම්පෝස් වලට යනවා පාරක්. ගිහිල්ලා මේක රිෆ්‍රෙෂ් කරනවා. බලන්න අර ડોකියුමන්ට් එක රීප්ලේස් වෙලා අප්ඩේට් එකේදී කරන්නේ මොන හරි ෆීල්ඩ් එකක් අප්ඩේට් කරනවා. ඒක විතරක් සෙට් කරනවා. අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. මේක එකපු ෆීල්ඩ් 20ක් විතර තිබුණයි කියලා මේකේ මොන හරි ලොකු විස්තරයක්. එතකොට රීප්ලේස් කියන කමාන්ඩ් එක වෙන්නේ ඔක්කොම නැති වෙලා මේ විදිහට වෙනවා. ඒතර මෙහෙම වෙන්න හේතුව තමයි මේක අපි ඩිෆෝල්ට් MongoDB drive එක තමයි භාවිතා කරන්නේ. ඒකෙදි අපි කිව්වා අපි කිසිම ස්ට්‍රක්චර් එකක් භාවිතා කරන්නේ නැහැ කියලා. ඉතින් ගොඩක්ම හොඳ දේ තමයි Mongoose භාවිතා කරන. Mongoose එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අපිට ඊළඟට අපි භාවිතා කරන්නේ ඒක මේ වගේම තමයි. නමුත් ස්ට්‍රක්චර් එකක් අපිට තියෙනවා. මේකේ ස්ට්‍රක්චර් එකක් නැති නිසා අපිට මේ විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් අපිට ඊළඟට බලන්න තියෙන දේ තමයි delete කියන එක. delete එකක් delete කරන්නේ කොහොමද? ඒ වගේම ගොඩක් delete කරන්නේ කොහොමද කියලා. අපි ඒක ડોකියුමන්ටේෂන් එකට යන ડોකියුමන්ටේෂන් එකට ගිහිල්ලා ඒක බලමු. දැන් ගොඩක් හැමදෙස්සෙම ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි අපි මොනවා හරි මේ වගේ දෙයක් කරද්දි ડોකියුමන්ටේෂන් එක කොහෙද තියෙන්නේ? ડોකියුමන්ටේෂන් එක බලන්න තමයි කරන්නේ. මොකක් හරි දැන් අපි මේ ටියුටෝරියල් එක බැලුවා. මේ ටියුටෝරියල් එක බලලා විතරක්ම කරන්න එපා. මොකද ડોකියුමන්ටේෂන් එක බලන්න අලුත් versions වෙනස් වෙනවා. ඒ නිසා ડોකියුමන්ටේෂන් එකත් එක්කම හැමදෙස්සෙම යන්න ඕන. දැන් මම උනත් හැමදෙස්සෙම මොන හරි දෙයක් කරනවා නම් ડોකියුමන්ටේෂන් එක බලනවා ආයි පාරක් මොකක් හරි එකේ වෙනසක් තියෙනවද කියලා. දැන් delete operations වල යනවා. delete a document එකක් කොහොමද කරන්නේ? ඒතොර ඒකෙදිත් query එකක් දෙනවා. අපි මේක copy කරගමු මේ ටික. ඊට පස්සේ delete multiple කිව්වහම ওই විදිහට ඒක දෙනවා. අපි එකත් බලමු. මේකෙදි query එක තියෙනවා, delete many තියෙනවා. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. අපි ආ Visual Studio Code වලට යන්න. මම දැන් delete එකට යන්න ඕන. මම අර ගත්ත coding එක මෙහෙම copy කරන්නම්. ඊට පස්සේ මේ update කියන එකේම එකක් අරගෙන ඔක්කොම එක විදිහ තමයි අර මැදට ඒක copy කරගන්නවා.
ප්‍රොඩක්ට් එකේ query එකක් විදිහට දෙන්නේ. filter කිව්වත් query කිව්වත් එකයි. එතකොට මේකෙදි අපිට මෙහෙම options නැහැ. ඒ කියන්නේ අපිට ඒ වෙනුවට කරන්න එකක් නැහැ. එතකොට මේ delete එකේදී අපි එකයිනේ කරන්නේ. එතකොට එකක් හරියට delete වුණොත් හරි. එතකොට අපි මෙන්න මේක දැන් lap 1 කියන එක තමයි delete කරන්න හදන්නේ. එතකොට මම මේ විදිහට දෙන්නම් ෆන්ක්ෂන් එක. මෙහෙම දෙන්න ඕනේ. මෙතනදී පැරාමීටර් එකක් දීලා දෙන්නත් පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේක delete වෙනවා. එතකොට මේ delete එකේදී හොඳට මතක තියාගන්න දැන් CRUD operation වලදී create, read, update සහ delete. මෙන්න මේ operations අපි ඉගෙන ගන්න ඕන. හැබැයි ගොඩක් වෙලාවට මම ප්‍රෝග්‍රෑමින් කරද්දී මම delete කියන එක භාවිතා කරනවා තාමත් අඩුයි. delete කරනවා. ඒගොල්ලන්ගේ verification එක දෙපාරක් විතර අහලා ඒක පෙන්නලා delete කරනවා. මොකද මේ delete කියන එක ගොඩක් වෙලාවට users-ලාට දෙන්නේ නැහැ. මොකද delete කියන එක දුන්නාට පස්සේ ඊළඟට history එකක් maintain කරගන්න බෑ. උදාහරණයක් විදිහට මෙන්න මේ කතාව අහගන්න. දැන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ student database එකක් maintain කරනවා. එතකොට ඉස්කෝලේ දැන් පන්තියක ළමයි 20ක් ඉන්නවා. අපි හිතමු 20ක් ඉන්නවා කියලා. එතකොට මේ ළමයින්ගෙන් දෙන්නෙක් අස් වෙලා යනවා. අස් වෙලා ගියාට පස්සේ දැන් මේ ළමයි වැඩක් නැහැනේ. ස්ටුඩන්ට් රෙකෝඩ් එක පෙන්වුවාම 20ක් වෙනවා. දැන් 18යි ඉන්නේ. එතකොට මේ දෙන්නම delete කරනවා. එතකොට අපි කරන්නේ delete command එක දීලා ඒගොල්ලන් අයින් වුණා නම් delete කරනවා. දැන් ඔක තියෙන ගැටලුව තියෙන්නේ ඊට පස්සේ දවසේ කවුරු හරි අහනවා මේ පන්ති අස් වෙලා ගිය ළමයි ඉන්නවද? කී දෙනෙක් හිටියද? කවද්ද අස් වුනේ? එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ නම් ඒ විස්තර එකක්වත් තියෙනවද නැහැ. ඔක්කොම delete වෙලා. එතකොට මෙන්න මේ සඳහා භාවිතා කරන්න ඕන තව දෙයක් තියෙනවා. මම ගොඩක් වෙලාට භාවිතා කරන දෙයක් තමයි. ඒ කියන්නේ මේකෙදි මොන හරි field එකක් ගන්නවා. මේක activeද නැද්ද? ඒ කියන්නේ මේ ළමයා active. එතකොට මේ ළමයා delete කරනවා නැත්නම් මේ ළමයා මේ පන්තියෙන් අයින් කරනවා මම කරන්නේ active කියන එක නැති කරනවා. ගොඩක් වෙලාවට මේක relational database වල තමයි කරන්නේ. නැත්නම් ලොකු ප්‍රශ්න හට ගන්නවා relational database වල. මේ වලත් එහෙම තමයි. ඒ කියන්නේ history එක අපිට හොයාගන්න නැහැ. එතකොට මේකෙන් අපිට කරන්න පුළුවන් මෙයාව ඔය මොන හරි attribute එකක් අරගෙන නේ discontinued එක true කරනවා. මෙයා inactive එක true කරනවා. මොන හරි ඒ වගේ දෙයක් කරලා ඊට පස්සේ අපි කරන්නේ ඒකට reason එකකුත් දාගන්නවා. කවද්ද මෙයා අයින් වුනේ? මොකද්ද හේතුව? එතකොට පස්සේ දවසකදී ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ හිස්ටරි එක දැන් ඒ වෙලාවේ මතක නැත අවුරුද්දකට විතර පස්සේ ගිය අවුරුද්දේ ළමයි කී දෙනෙක් ඉස්කෝලෙන් අයින් වුණාද? එතකොට අයින් වෙන්න හේතු මොනවාද? එතකොට මොකද වෙන්නේ? අපි ඔක්කොම ඩිලීට් කරලා තියෙනවනේ අපි ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්න ඕන හින්දා ඒ විස්තර අපිට ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ delete command එක භාවිතා කරද්දී ඉතාමත් හිතලා භාවිතා කරන්න ඕන. මොකද ඒ වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් update command එකක් භාවිතා කරනවා. ඒක select කරද්දී හැමතිස්සෙම අර inactive data ගන්නෙ නැතුව ඒක ගන්න ඕන. delete කරනවා. අපිට මේක match වෙන්නේ නැහැ. අපි බලමු. අපි code කියලා එකක් දුන්නේ නැහැ. අපි compose වලට යමු. මේකෙදි දැන් අපි මේ name කියන එක i7 කියන එක තමයි දෙන්න හදන්නේ. එතකොට බලන්න මේ laptop i7 කියලා දෙකක් තියෙනවා. එතකොට ඒකේ පළවෙනි එක තමයි delete වෙන්න යන්නේ. මේ වගේ දෙයක් ඉතාමත් අවදානම් මෙහෙම ඒ කියන්නේ එකකට වඩා තියෙනවනම් මොකක් select වෙයිද කියලා අපිට කියන්න බැරි ප්‍රශ්නයකදී. ඒ කියන්නේ මේක ඊට කලින් delete වෙලා තිබුණා නම් මොකක් හරි හේතුවක් නේද ඊළඟට delete වෙන්නේ මොකද්ද? මෙයා. කියන්නේ මේ command එක දෙපාරක් run වුණොත් එහෙම මොකද unique නෑනේ. මේක delete වෙනවා. ඊට පස්සේ ආයෙ command එක run වුණොත් මේක delete වෙනවා. එතකොට අපිට අවශ්‍ය දේකුත් delete වෙන්න පුළුවන්. නමුත් මම මේකෙදි පෙන්නනම් මෙහෙම දුන්නාට පස්සේ මෙයාව ඉතුරු වෙනවද නැද්ද කියලා බලා ගන්නත් පුළුවන්. අපි name කියන එකට තමයි දෙන්නේ. අපි නැවතත් Visual Studio Code වලට යනවා.
name කියලා දුන්නා. ඊට පස්සේ now delete කරනවා. මේකක් delete වුණා කියලා වැටෙනවා. අපි යන් ආයි පාරක් compose එකට මේකට ගිහිල්ලා මේක refresh කරමු බලන්න. අර පළවෙනි එක කරා නැහැ. ඒතකොට දෙවෙනි එක මේ command එක ආයි පාරක් මගේ අතින් run වුණොත් එන්නේ මොකද වෙන්නේ? මෙයාව තමයි මැකිලා යන්නේ. ඒතකොට ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. ඊට පස්සේ අපි මේ monitor 2 කියන එක කෙනාව මකවලා දාමු. නෑ අපිට multiple delete එක ගන්න කරන්න තියෙන්නේ. එහෙනම් අපි මේ monitor අඟල් 24 කියලා දෙනවා. අඟල් 24 දෙකක් තියෙනවා නේ. අඟල් 24 monitors අපි පුරන්නේ නැහැ කියලා හිතමු. ඒතකොට monitors අඟල් 24 දෙකක් තියෙනවා. මේ දෙකම මකලා දාන්න ඕන. එහෙනම් අපි ඊට පස්සේ ඒක කරමු. මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්න මෙහෙම කරාට ඇත්තටම මෙහෙම කරන්න යන්න එපා. එහෙම කරොත් එහෙම දැන් කරන්න පුළුවන් ගොඩක් ටියුටෝරියල් එක ඩිලීට් කරන්න කියලා කියනවා. ඒ ගැන ඇත්තටම ප්‍රායෝගිකව එහෙම කරන්න ගියොත් ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වරදිනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක වැඩක් නැති වෙනවා. මොකද ඒක report ගන්න බැරි වෙනවා. හැබැයි අවශ්‍ය නැටි ඩිලීට් කරන්න මේ ඕන. ඒක මොන හරි ස්ටේටස් එකක් දාලා ඒක අපේ සාමාන්‍ය සර්ච් වලදී ෆයින්ඩ් වලදී එන්නේ නැති විදිහට අපි අංගල තියෙනවා. හැබැයි අපිට හිස්ටරි එක බලා ගන්න පුළුවන්. මේක ඩිලීට් කරන්න දාලා තියෙන නැත්නම් මේක ඩිස්කන්ටිනියු කරන්න මේක විකුණන්න නැති වෙන්න දාලා තියෙන කවදද මොකද්ද හේතුව අන්නේ විස්තර ටික බලා ගන්න පුළුවන්. දැන් මේකත් අර විදිහම තමයි. මම අරක කොපි කරගත්තා ඒ නම. මේ විදිහට දාමු. තව මෙතනදී delete menu කියලා තියෙනවා. මේකෙදි අපි අරකේ තියෙන වගේම count එක දාගමු. delete එක තියෙන්නේ delete එක run කරමු. documents දෙකක් delete වුණා කියලා වැටුණා. අපි බලමු එක delete වුණාද කියලා. ඒක බලන්න. මෙන්න මේ තුන තමයි තියෙන්නේ. අර monitors දෙක delete වෙලා තියෙනවා. ওই විදිහට අපිට දැන් delete කරන්න update කරන්න මේ දෙකත් පුළුවන් වෙනවා. එතකොට අපිට CRUD operations ටික CRUD operations කියලා කියන්නේ create. ඒ කියන්නේ insert කරන එක, read කරන එක, read කරනවා කියලා අපි find කරන එක, ඊට පස්සේ update කරන එක සහ delete කරන එක. එහෙනම් අපි ඊළඟ පාඩමේදී mongoose ගැන ඉගෙන ගමු. mongoose ගැන ඉගෙන ගන්න ගමන්ම අපි මොන හරි application එකක් develop කරනවා. දැන් මේ වගේ examples එමේ මොන හරි application එකක් develop කරන ගමන් mongoose වලින් වැඩ කරමු. මොකද mongoose වලත් command මේ වගේම තමයි find එක, update එක, update one, delete one, delete many අන්න ඒ වගේ commands තියෙන්නේ මේ විදිහටම තමයි තියෙන්නේ. එතකොට මොකද මේ driver එක උඩ තමයි ඒක හදලා තියෙන්නේ. ඒ නිසා අපි ඒක ඉගෙන ගන්න ගමන්ම මොන හරි application එකකුත් හදන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් පාඩමකින් හම්බෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.